දැන් අපි වීඩියෝ අංක දෙකෙන් කතා කරේ විශේෂයෙන් ප්‍රබල අම්ල ගැන. අපි අද අංක වීඩියෝ අංක 3 මෙතෙන්දී අම්ල පාඩම තවදුරටත් කරගෙන යනවා. විශේෂයෙන් මේ වෙලාවේදී මම මුලින්ම පටන් ගන්නේ දුබල අම්ල පිළිබඳව. මම කලින් පාඩමේදී කිව්වා දුබල අම්ලයක් කියලා කියන්නේ ආම්ලික සංයෝගය නැත්නම් අම්ල අණු සම්පූර්ණයෙන් විඝටනය වෙන්නේ. විඝටනය වෙන්නේ භාගික. ඒ නිසා මොකද වෙන්නේ? අම්ලයේ ක්‍රියාකාරීත්වය ප්‍රබල නැහැ. මොකද පිටවෙන H දාන ප්‍රමාණය අඩුයි. අම්ල අණු තුල H දානයන් ඉතිරි වෙලා තියෙනවා. අපි මේ පාඩමේ අදාළ සටහන් ලියා ගන්න කටයුතු කරමු. මාතෘකාව යන දුබල අම්ල. මාතෘකාව දුබල අම්ල. ලියන්න පටන් ගන්න. ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වෙමින් H ධන අයන මුදාහරණ අම්ල දුබල අම්ල ලෙස හඳුන්වනු ලැබේ. නැවත බලන්නේ වාක්‍ය. ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වෙමින් H ධන අයන මුදාහරණ අම්ල දුබල අම්ල ලෙස හඳුන්වනු ලැබේ. හොඳයි. ඒ අර්ථමේ ප්‍රශ්න ටික ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නය. භාගිකව අයනීකරණය යන්නෙහි අදහස ලියන්න. භාගිකව අයනීකරණය යන්නෙහි අදහස ලියන්න. පේලි 4ක් විතරට තියෙනවා. පේලි 4ක්. දෙවෙනි ප්‍රශ්නය. දුබල අම්ල සඳහා උදාහරණ ලියන්න. දුබල අම්ල සඳහා උදාහරණ ලියන්න. පේලි 3ක් ඉඳ තියෙනවා. තුන්වෙනි ප්‍රශ්න. ජලීය ඇසිටික් අම්ල ද්‍රාවණයක අඩංගු. ජලීය ඇසිටික් අම්ල ද්‍රාවණයක අඩංගු. ඒ කියන්නේ ජලීය CH3 COOH ඇසිටික් අම්ල ද්‍රාවණයක අඩංගු සංඝටක දක්වන්න. පේලි 4ක් ඉඳ තියෙනවා. ඊට පස්සේ බහුවර්ණ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලියන්න. බහුවර්ණ ප්‍රශ්න. දුබල අම්ලයක් සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ අතුරේ අසත්‍ය වන්නේ. දුබල අම්ලයක් සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ අතුරින් අසත්‍ය වන්නේ. පළවෙනි ප්‍රකාශය. දුබල අම්ල සෑම විටම දුර්වල රසායනික ක්‍රියාකාරීත්වයක් පෙන්වයි. දුබල අම්ල සෑම විටම දුර්වල රසායනික ක්‍රියාකාරීත්වයක් පෙන්වයි. දුබල අම්ල සෑම විටම දුර්වල රසායනික ක්‍රියාකාරීත්වයක් පෙන්වයි. දෙවනි ප්‍රකාශය. දුබල අම්ල අණු ජලීය මාධ්‍යකදී භාගිකව අයනීකරණය වේ. දුබල අම්ල අණු ජලීය මාධ්‍යකදී භාගිකව අයනීකරණය වේ. තුන්වෙනි ප්‍රකාශය. දුබල අම්ල ද්‍රාවණයක අයනීකරණය නොවූ අම්ල අණු දැකිය හැකියි. දුබල අම්ල ද්‍රාවණයක
අයනීකරණය නොවූ අම්ල අණු දැකිය හැකියි. හතරවෙනි ප්‍රකාශය. බොහෝ කාබනික අම්ල දුබල අම්ල ලෙස හැසිරේ. බොහෝ කාබනික අම්ල දුබල අම්ල ලෙස හැසිරේ. නැවත බලන්න ප්‍රශ්නය බවර ප්‍රශ්නය. තම ප්‍රශ්නය දෙන්නේ මෙහිමයි. දුබල අම්ලයක් සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ තුළින් අසත්‍ය වන්නේ. පළවෙනි ප්‍රකාශය. දුබල අම්ල සෑම විටම දුර්වල රසායනික ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා. දෙක. දුබල අම්ල අණු ජලීය මාධ්‍යකදී භාගික අයනීකරණය වේ. තුන්වෙනි එක. දුබල අම්ල ද්‍රාවණයක අයනීකරණය වූ අම්ල අණු දැකිය හැකියි. හතර. බොහෝ කාබනික අම්ල දුබල අම්ල ලෙස හැසිරෙනවා. හොඳයි අපි මේ ප්‍රශ්න ටිකට උත්තර ලියමු. කොට පළවෙනි ප්‍රශ්නේ මම අහන්නේ භාගිකව අයනීකරණය යන්නේ අදහස ලියන්න කියලා. භාගිකව අයනීකරණය අදහස දැන් මේක අදාළ වෙන්නේ දුබල අම්ල වලට. ඒතර දුබල අම්ල සම්පූර්ණයෙන් අයනීකරණය වෙන්නේ නැහැ ප්‍රබල අම්ල වල. භාගිකෙන් කොටස. ඒතර අදහස ලියන්න. උත්තර ලියන්න මෙහෙම ජලීය ද්‍රාවණයේදී අම්ල අණු වලින් කොටසක් පමණක් ජලීය ද්‍රාවණයේදී අම්ල අණු වලින් කොටසක් පමණක් H ධනායන හා අදාළ ඍණ අයන බවට විඝටනය වේ යන්න භාගිකව අයනීකරණය යන්නෙන් අදහස් කරයි. නැවත උත්තරේ බලන්න. ජලීය ද්‍රාවණයේදී අම්ල අණු වලින් කොටසක් පමණක් H ධන අයන හා අදාළ ඍණ අයන බවට විඝටනය වීම භාගික අයනීකරණය යන්නෙන් අදහස් කරයි. දුබල අම්ල සදා උදාහරණ. අපේ දුබල අම්ල වශයෙන් අම්ල වර්ග තුනක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි CH3C double OH. මෙයාගේ නම ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ල. ඊළඟ අම්ලය තමයි H2CO3. කාබොනික් අම්ලය. සෝඩා වතුර කියන්නේ මේකට. කාබොනික් අම්ලය. ඊළඟට H3PO4 phosphoric අම්ලය. අපිට තියෙන උදාහරණ තුනක්. පළවෙනි එක ඇසිටික් අම්ලය, දෙවෙනි එක කාබොනික් අම්ලය, තුන්වෙනි එක phosphoric අම්ලය. හැබැයි කාබොනික් අම්ල ගොඩාක් තියෙනවා. ඇසිටික් අම්ලය කියන්නේ විනාකිරි වල තියෙන ආම්ලික සංඝටකය. ෆෝමික් අම්ලය, ඔක්සලික් අම්ලය, පාමටික් අම්ලය, ලැක්ටික් අම්ලය. මේවා කාබනික අම්ල දුර්වල. කාබනික අම්ලය කියන්නේ ජලයේ කාබන් ඩයොක්සයිඩ් වායු දියුණුවම අධිපීඩන තත්ත්වයට සෑදෙන අම්ලය. එයා ස්ථායි හරියට විකටනය වෙන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ ඇසිඩ් H ධනායන ප්‍රමාණය අඩුයි. ෆොස්ෆරික් අම්ලය ජලයේ ටිකක් දී වෙන අඩු ටිකක් උක්කු ගතියක් තියෙන අම්ලයක්. ඒ නිසා මේක දුර්වල අම්ලයක් වෙනවා. ඊළඟ ප්‍රශ්නය අපෙන් අහන්නේ
තුන්වෙනි ප්‍රශ්නය. ජලීය ඇසිටික් අම්ල ද්‍රාවණයක අඩංගු සංඝටක දක්වන්න. එතකොට දැන් ඇසිටික් අම්ලය ජලයේ දිය කරාම අයනීකරණය වෙන්නේ භාගය. භාගිකව අයනීකරණය. එතකොට තියෙන CH3COO ඍණායන H ධනායන. එතකොට මේ H විතරයි ආම්ලික හයිඩ්‍රජන් වෙන්නේ මේ හයිඩ්‍රජන් ආම්ලික හයිඩ්‍රජන් නෙමෙයි. මෙතිල් කාණ්ඩේ තියෙන හයිඩ්‍රජන්. එතකොට දැන් ඇසිටික් අම්ල ද්‍රාවණයක තියෙන සංඝටක H ධනායන තියෙන. ජල අණු තියෙන. ඒ වගේම CH3COO ඍණ මේ ඇසිටේට් කණ්ඩකය. ඇසිටේට්. ඒ වගේම විඝටනය නොවු ඇසිටික් අම්ල. අය පුතාලට ඉහළ පන්තිවලදී මේක උගන්වන්නේ මේ H ධනායනය ජලයත් එක්ක එකතු වෙලා හැදෙනවා හයිඩ්‍රෝනියම්. ඔය විදිහට. මේක ඕලෙල් මට්ටමට අදාළ නැහැ. මේක ඕලෙල් මට්ටමේ දෙවොත් අපි කියන්නේ මේ සංඝටක හතර. ඒත් ඇසිටික් අම්ලයේ දුර්වල අම්ලයක් නිසා මේකේ විශේෂත්වය මොකද්ද? විඝටනය නොවු ඇසිටික් අම්ලවල පැවතීම. ඒතරේ මේ ප්‍රශ්න උත්තරේ වෙන්නේ ජලීය ද්‍රාවණයක ජලීය ඇසිටික් අම්ල ද්‍රාවණයක අඩංගු සංඝටක දක්වන්න කිව්වහම පළවෙනි එක ධනායන ජලාණු ඇසිටේට් අයන විඝටනය නොවු ඇසිටික් අම්ල අණු. ඊළඟ ප්‍රශ්නය බහුගර්ණ ප්‍රශ්නය. දුබල අම්ලයක් සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ අතරින් අසත්‍ය වන්නේ. පළවෙනි ප්‍රකාශය වෙන්නේ දුබල අම්ල සෑම විටම දුර්වල රසායනික ක්‍රියාකාරීත්වයක් පෙන්වයි කියන්නේ. ඇත්තටම එහෙම නෑ. දැන් සාන්ද්‍ර ඇසිටික් අම්ලය ඉතාමත් මේ ප්‍රබලයි. සාන්ද්‍ර ඇසිටික් අම්ලය ඇලටන පිච්ච. ඒ නිසා මේ දුබල අම්ල වුණත් ඒවායේ ක්‍රියාකාරීත්වය අම්ල සාන්ද්‍රණය මත වෙනස් වෙනවා. ඒ නිසා අපි දුබල අම්ල සෑම විටම දුර්වල රසායනික ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා කියන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශය. උත්තරේ 1. 2 දුබල අම්ල අණු ජලීය මාත්‍රිකදී භාගික අයනීකරණය එක හරියි. දුබල අම්ල කියන ඒවා භාගික අයනීකරණය. 3 වෙනි ප්‍රකාශය. දුබල අම්ල ද්‍රාවණයක අයනීකරණය අම්ල අණු අතරම තියෙනවා. දැන් ඇසිටික් අම්ල ද්‍රාවණයක විඝටනය ඇසිටික් අම්ල අණු තියෙනවා. 3 වෙනි වර්ණයත් හරි. බොහෝ කාබනික අම්ල දුබල අම්ල සැහැසිරේ එකත් හරි. අපි දන්න බොහෝ කාබනික අම්ල ඇසිටික් අම්ලය, ෆෝමික් අම්ලය, ඊළඟට ඔක්සලික් අම්ලය, ටාර්ටරික් අම්ලය, ටැනික් අම්ලය, ලැක්ටික් අම්ලය, ඇස්කෝබික් අම්ලය, ෆෝලික් අම්ලය, මේ වගේ කාබනික අම්ල සියල්ලම දුර්වල අම්ල විදිහට හැසිරෙනවා. ඒක හරි. ඒ නිසා මේ ප්‍රශ්න උත්තරේ වෙන්නේ අසත්‍ය ප්‍රකාශය වෙන්නේ ඒක. හොඳයි. ඊළඟට මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා මේ අම්ල ප්‍රශ්නය යටතේදී අම්ල සතු විශේෂ ලක්ෂණයක් වෙන්නේ ඒක රසායනික ක්‍රියාකාරීත්වය සාන්ද්‍රණය මත වෙනස් වීම. එහෙනම් පුතාලා අදාළ සටහන් ලියන්න මෙන්න මෙහෙම. ඊළඟ ඡේදයෙන් පටන් ගන්න. අම්ල සතු විශේෂ ලක්ෂණයක් වන්නේ. අම්ල සතු විශේෂ ලක්ෂණයක් වන්නේ. ඒවායේ රසායනික ක්‍රියාකාරීත්වය අම්ල සතු විශේෂ ලක්ෂණයක් වන්නේ. ඒවායේ රසායනික ක්‍රියාකාරීත්වය අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය මත තීරණය වීමයි. නැවත බලන්න මුලින් ඉඳන් අම්ල සතු විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවායේ රසායනික ක්‍රියාකාරීත්වය අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය මත තීරණය වීමයි. අම්ල සාන්ද්‍රණය අනුව අම්ල ප්‍රධාන වර්ග දෙකකට බෙදේ.
අම්ල සාන්ද්‍රණය අනුව අම්ල ප්‍රධාන වර්ග දෙකකට බෙදී. එක සාන්ද්‍ර අම්ල. දෙක තනුක අම්ල. වෙනම ඡේදකින් ලියන්න. විද්‍යාගාරවල ගබඩා කර ඇති බොහෝමයක් අම්ල සාන්ද්‍ර අම්ල ලෙස පවතී. අතරම දැන් අම්ල නිෂ්පාදනය කරන සමාගම් නිෂ්පාදන ආයතන සාන්ද්‍ර අම්ල විදිහට තමයි නිෂ්පාදනය කරන්නේ. ඇත්තටම තනුක අම්ල වෙන එක තේරුමක් නැහැ. මොකද එහෙම වුණොත් ගබඩා කිරීමට වැය වෙන්නේ ජල ජලය ගබඩා කරනත් ඒ වගේම ප්‍රවාහනය ආදී කටයුතු වල ජලය පරිමාව බාධාවක් වෙන තේරුමක් නැහැ. ඒ නිසා අම්ල නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරන්නේ සාන්ද්‍ර. අතම දැන් මේ බොහෝ නිෂ්පාදන දැන් අපි ගත්ත සිසිල් බීම වර්ග සේදුම්කාරක මේ හැමදේම නිෂ්පාදනය කරන්නේ කම්පැනි සාන්ද්‍ර තත්වයට. ඒවා මේ ලොකු ටැන්ක්ස් වල නැත්නම් බල්ක් විදියට අරගෙන ඇවිල්ලා ඒ එක් ආයතන වලදී බෙදාහරන ආයතන වලදී ඒවා ජලය එකතු කරලා තනුක කිරීම කරනවා. ඒ නිසා ඇත්තටම දැන් විද්‍යාගාරවල ගබඩා කරලා තියෙන අම්ල සාන්ද්‍ර අම්ල විදිහට තියෙනවා. නැත්නම් බලන්න වෙන මෙච්චරකින් සටහන විද්‍යාගාරවල ගබඩා කර ඇති බොහෝමයක් අම්ල සාන්ද්‍ර අම්ල ලෙස පවතී. ඊළඟ ඡේදයෙන් ලියන්න. සාන්ද්‍ර අම්ල අවශ්‍ය පරිමාව ජලය සමග මිශ්‍ර කිරීමෙන් අවශ්‍ය සාන්ද්‍රණයේ සහිත තනුක අම්ල ද්‍රාවණ පිළියෙල කරගන්න. අවශ්‍ය පරිමාවන් ජලය සමග මිශ්‍ර කිරීමෙන් අවශ්‍ය සාන්ද්‍රණයේ සහිත තනුක අම්ල ද්‍රාවණ පිළියෙල කරගන්න. නැවතත් බලන්නේ වාක්‍ය සාන්ද්‍ර අම්ල අවශ්‍ය පරිමාවන් ජලය සමග මිශ්‍ර කිරීමෙන් අවශ්‍ය සාන්ද්‍රණයේ සහිත තනුක අම්ල ද්‍රාවණ පිළියෙල කරගන්න. ඇත්තටම මේ සාන්ද්‍ර අම්ල ජලයේ දිය කිරීමද අපි දන්නවා කිසිදු විටක අම්ලයට ජලය එකතු කිරීම කරන්නේ නැහැ. මොකද ජලය සහ අම්ල සාන්ද්‍ර අම්ල දියවීමේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාව. ඒතකොට දැන් මොකද වෙන්නේ විශාල වශයෙන් තාපය නිපදෙන නිසා රත් වෙලා ප්‍රසාරණය වෙලා වාජන පිපිරලා යන්න පුළුවන්. විදුලි පදම් පුපුරන්න පුළුවන්. ඒ පිපිරීමෙන් ඇඟට වීසිලා ඇස්වලට වීසිලා අනුතුරු වෙන්න පුළුවන්. ඒ නිසා අම්ල ජලය දිය කරනකොට අනිවාර්යයෙන්ම ආරක්ෂාකාරීව එක් කරන්න ඕන. විශේෂ ඇස් ආවරණ වල දින්න ඕන. ඒ විශේෂිත අත ශරීරයේ ස්පර්ශ නොවන විදියට ඕන තියවීම කරන්න. මොකද අපි ඉගෙන ගත්තා අම්ල බොහොමත් විකාදක ගුණ පෙන්වන සාන්ද්‍ර අම්ල ඉතාමත් විකාදක ගුණයෙන් යුක්තයි. ඒතර දැන් මේ අපේ සාන්ද්‍රණයේ පාඩමේදී අපිට ප්‍රැක්ටිකල් විදියට නැහැ සාන්ද්‍ර අම්ල තනුක කිරීම. හැබැයි අවුරුද්දක ප්‍රශ්න දැන් ඇවිල්ලා තියෙන මේ ඇසිටික් අම්ල ද්‍රාවණයක සංයුතිය ස්කන්ධය හා පරිමාව වශයෙන් දීලා සාන්ද්‍ර ද්‍රාවණයක් සකස් කිරීමේ පියවර ගැන අහලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපි ඒ ගැන අවධානය යොමු කරන එක වටිනවා. මේ අර්ථයේ ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් ඊළඟ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ලියන්න මෙහෙම. සාන්ද්‍ර අම්ල ජලය සමග දිය කිරීමේ ප්‍රතික්‍රියාව. සාන්ද්‍ර අම්ල ජලය සමග දිය කිරීමේ ප්‍රතික්‍රියාව කුමන වර්ගයක ප්‍රතික්‍රියාවක් ලෙස නම් කළ හැකිද? සාන්ද්‍ර අම්ල ජලය සමග දිය කිරීමේ ප්‍රතික්‍රියාව කුමන වර්ගයක ප්‍රතික්‍රියාවක් ලෙස නම් කරයිද? එතන නම් කළ හැකිද? පේලියක් ඉදිරිය. දෙවෙනි ප්‍රශ්න. සාන්ද්‍ර අම්ල තනුක කිරීමේදී
අනුගමනය කරන නිවැරදි ආරක්ෂක ක්‍රියාවලිය දක්වනවා. සාන්ද්‍ර අම්ල තනුක කිරීමේදී අනුගමනය කරන නිවැරදි ආරක්ෂක ක්‍රියාවලිය දක්වනවා. පේලි හතරක් විතර ඉඳ තියෙනවා. පේලි හතරක්. ඊළඟ ප්‍රශ්න තුන්වෙනි එක. බිංදුවයි දශම 7යි තුන්වෙනි ප්‍රශ්නය. 0.7යි 3යි GCM ඍණ 3 concentrated RAM. බිංදුව 7යි 3යි concentrated RAM ලෙස දක්වා ඇති සාන්ද්‍ර HCl අම්ල ද්‍රාවණයකි. මේක මුලින්ම මේ වචනේ ලියන හොඳයි. සංයුතිය 0.7.3 GCM ඍණ 3 ලෙස දක්වා ඇති සාන්ද්‍ර HCl ද්‍රාවණයකින් 1 මෝල් DM ඍණ 3 HCl ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 1000ක ද්‍රාවණයක් පිළියෙල කිරීමට අවශ්‍ය ඉහත සාන්ද්‍ර HCl ද්‍රාවණ පරිමාව සොයන. මේ වගේ ප්‍රශ්නයක් තමයි කවුරුත් විභාගයට ආය 16 විතර. නැවත බලන්න. සංයුතිය 0.7.3 GCM ඍණ ලෙස දක්වා ඇති සාන්ද්‍ර HCl ද්‍රාවණයකින් 1 මෝල් DM ඍණ 3 ඝන ඩෙසිමීටර මෝල් එකක් වෙච්ච HCl ඝන සෙන්ටිමීටර් 1000ක ද්‍රාවණයක් පිළියෙල කිරීමට අවශ්‍ය ඉහත සාන්ද්‍ර HCl ද්‍රාවණ පරිමාව සොයන. දැන් අපි මේ ප්‍රශ්නෙට උත්තර දීම කරමු. මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නය. සාන්ද්‍ර අම්ල ජලය සමග දිය කිරීමේ ප්‍රතික්‍රියාව කුමන වර්ගයක ප්‍රතික්‍රියාවක් ලෙස නම් කර හැකිද? අපි කියනවා තාප දායක ප්‍රතික්‍රියාව. තාප දායක ප්‍රතික්‍රියාව. අටවෙනි එකකදී අපි වෙන කතා කරනවා. තාප දායක ප්‍රතික්‍රියාව. තාප දායක ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රශ්නය. සාන්ද්‍ර අම්ල තනුක කිරීමේදී අනුගමනය කරන නිවැරදි ආරක්ෂක ක්‍රියාවලිය දක්වනවා. දැන් මෙහෙම. සෑම විටම අම්ලය ස්වල්ප වශයෙන් සාන්ද්‍ර අම්ලය ස්වල්ප වශයෙන් ජලයට එක් කරමින් අදාළ ප්ලාස්කුව සිසිල් ජලය තුළ ගිල්වමින් සෑම විටම සාන්ද්‍ර අම්ලය ස්වල්ප වශයෙන් ජලයට එක් කරමින් අදාළ ප්ලාස්කුව සිසිල් ජලය තුළ ගිල්වමින් අදාළ අම්ල පරිමාව සම්පූර්ණයෙන් දිය කර ගැනීම කළ යුතුයි. සම්පූර්ණයෙන් දිය කර ගැනීම කළ යුතුයි. එතකොට මෙතන මතක තියාගන්න ඕන කිසිදු විටක අපි අම්ලයට ජලය එකතු කරන්නේ නැති බව. ඊළඟ ගාන දෙන්නේ සංයුතිය කොහමද? 0.7.3 ඝන සෙන්ටිමීටර් ග්‍රෑම්. ඉදිරියට තියෙන ස්කන්ධය හා පරිමාවය සුරේ. අපෙන් අහන්නේ මොකද්ද? 1 මෝල් DM ඍණ 3 HCl ඝන සෙන්ටිමීටර් 1000ක ද්‍රාවණ පිළිගැට අවශ්‍ය වන සාන්ද්‍ර අම්ල පරිමාව.
අපි එනවා එහෙම කරමු. දැන් මෙතනදී අපි දන්නවා මුලින්ම අපි කරන්න ඕන HCl වල මෞලික ස්කන්ධ කීයද? හයිඩ්‍රජන් 1යි ක්ලෝරින් 35.5යි. එතකොට එකතු කරාම කීයද එන්නේ? 36.5යි මෝලීටර් ග්‍රෑම්. මුලින්ම අපි කරේ මොකද්ද? මුලින්ම අපි කරේ HCl වල මෞලික ස්කන්ධය ලියන්න. HCl මෞලික ස්කන්ධය. හොඳයි. ඊළඟට අපි කරන්නේ දැන් මෙහෙම දෙවෙනි පියවර. HCl ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 1000ක අඩංගු මවුල. කොච්චරද? 1යි. එතකොට දැන් මේ අනුව මොකද්ද වෙන්නේ? මවුල එකක් නම් HCl ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 1000ක් තුල තියෙන්න ඕන HCl ස්කන්ධය කොච්චරද? මෞලික ස්කන්ධය. ඔන්න අපිට අවශ්‍ය වෙන HCl ස්කන්ධය. එහෙනම් අපි ඊළඟට දන්නවා මේ දීලා තියෙන ද්‍රාවණයේ සංයුතිය 0.3 G ඝන සෙන්ටිමීටර් ග්‍රෑම්. එහෙනම් ඒක තේරුම මොකද්ද? HCl ද්‍රාවණය HCl ද්‍රාවණේ HCl 0.373 ග්‍රෑම් අඩංගු පරිමාණ. මේ දීලා තියෙන ඝන සෙන්ටිමීටර් 1යි. ඝන සෙන්ටිමීටර් 1යි. ඝන සෙන්ටිමීටර් 1 තමයි මේ HCl ස්කන්ධය තියෙන්නේ. එහෙමනම් අපිට හොයන්න කොච්චරද මෙන්න මේ අම්ල ස්කන්ධයේ තියෙන පරිමාණ. එම නිසා HCl ග්‍රෑම් 36.5ක් අඩංගු ද්‍රාවණ පරිමාණ. බිංදුව 7.73ක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1 කන. මෙච්චර ස්කන්ධයක් තියෙනකොට බලන්න. ග්‍රෑම් ටු ග්‍රෑම් ගැප්. නම් කොහොම සුළු වෙන්නේ? එක බෙදීම. කියන්නේ 100 බෙදීම 73. වැඩි කිරීම. 365 බෙදීම 10යි ඝන සෙන්ටිමීටර්. කොට බිංදුවට බිංදුවක්. 365ට 73 ඒවා. 5. 73 ඒවා 5. පස්සක් තුන 5 වෙන 5 එකක් විතරයි. පස්සක 35 එකයි 36. එහෙනම් 73 එකයි 73 ඒවා 5. එහෙනම් කීයද පරිමාව? ඝන සෙන්ටිමීටර් 50. එහෙනම් අපි දීලා තියෙන සාන්ද්‍ර අම්ලයෙන් ගන්න ඕන පරිමාව ඝන සෙන්ටිමීටර් 50.
ඊට පස්සේ මේකේ අහන තව ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. මේ ඒ ප්‍රශ්න මම දුන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේක ලියා ගන්න මේකට පහලින් ඒකේ තුන්වෙනි කොටස. ද්‍රාවණය පිළියෙල කිරීමට අවශ්‍ය විද්‍යාගාර උපකරණ දක්වන්න. ද්‍රාවණ පිළියෙල කිරීමට අවශ්‍ය විද්‍යාගාර උපකරණ දක්වන්න. ද්‍රාවණය පිළියෙල කිරීමට අවශ්‍ය විද්‍යාගාර උපකරණ දක්වන්න. පෙළි පහක් විතර තියෙනවා. පෙළි පහක්. 4. ද්‍රාවණය පිළියෙල කිරීමේ පියවර දක්වන්න. ද්‍රාවණ පිළියෙල කිරීමේ පියවර දක්වන්න. පෙළි 6ක් විතර තියෙනවා. පස්වෙනි ප්‍රශ්න. ද්‍රාවණය පිළියෙල කිරීමෙන් පසු අඩංගු වී යුතු තොරතුරු ඇතුළත් ලේබලයක් අඳින්න. ලේබලයක් අඳින්න. දැන් අපි ඊළඟ දුන්න ප්‍රශ්න තමයි අවශ්‍ය විද්‍යාගාර උපකරණ. දැන් මෙතනදී අපිට ද්‍රාවණ පරිමාණ අඳින්න තියෙනවා. ඝන සෙන්ටිමීටර 50. එහෙනම් අපි ලියන පළවෙනි විද්‍යාගාර උපකරණය තමයි මේ ඝන සෙන්ටිමීටර 50 නිවැරදිව වයින් පුළුවන් මොකද? කිසිම ගැටලුවක් නැතුව ඒක ඝන සෙන්ටිමීටර